ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා. ලෝකයෙන් අඩක් හුස්ම ගන්න ඉඩක් දෙන්න කියලා යාදිනකොට යදිනකොට යාඥා කරනකොට අපිට හුස්ම ගන්න සුදුසු රටක් නිර්මාණය වී තිබෙන බව ජාත්‍යන්තර වාර්තා මගින් පෙන්වා දෙනවා. යේල් සරසවියේ සහ කොලොම්බියා විශ්වවිද්‍යාලය කරපු සමීක්ෂණයකින් 2020 ලෝක පාරිසරික කාර්යසාධක වාර්තාව අනුව දකුණු ආසියාවේ හුස්ම ගන්න පුළුවන් හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ ගත්තොත් හොඳම වායු ගෞලීය තත්ත්වයක් පවතින රටවල් අතර 109 වෙනි තැන ශ්‍රී ලංකාව. ලකුණු 100න් 39ක් අරගෙන තියෙනවා. ලෝකේ හුස්ම ගන්න පුළුවන් රටවල් අතුරින් ලංකාව 109 වෙනි තැන. දකුණු ආසියාවේ ගත්තොත් ලංකාව පළවෙනි තැන. සතුටු වෙන්න පුළුවන් කාරණයක්. හැබැයි මේ ලැබූ දේ හුස්ම ගන්න පුළුවන් රටක් නිර්මාණය කිරීමේ වගකීම තවදුරටත් පවත්වා ගැනීමේ වගකීම අපිට තියෙනවා ඔබට සහ මට. ඒ නිසා අද දවසේදී මේ ජාතික පුවත්පත් වාර්තා කරන පුවත්වලිනුත් තේරෙයි අපි කොතනද ඉන්නේ, අපි කොතෙන්ටද යා යුත්තේ කියලා. කොහොමුණත් හුස්ම ගන්න රටක් තවදුරටත් පවත්වාගෙන යාමේ වගකීම ඔබට සහ මට පවතින බව උදේ පාන්දර සිහිපත් කරගෙන සැප්තැම්බර් මාසයේ 24 වෙනිදා බ්‍රහස්පතින්දා ලංකාවේ ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල වාර්තා කරන සූදානම් මාධ්‍යවේදී ප්‍රසාද් මංජුමාත් එක්ක ඉන්නවා තමන්ගේ අදහස් දක්වන්න. අල්බන් ප්‍රසාද්. ඔව්. හුස්ම ගන්න රටක් නිර්මාණය වී තිබෙනවා පාරිසරික කාර්යසාධක වාර්තාව අනුව. හැබැයි රටේ මිනිසුන්ට බය නැතුව හුස්ම ගන්න පුළුවන් කමක් තිබුණාද? එහෙම නැත්නම් එහෙම අවස්ථාව ඇහිරී යන්න ඉඩ තිබුණා නේද කියලා ඔබට හිතෙන්න පුළුවන්. හංසි නානායකාර මව්බිම් පුවත්පතට වාර්තා කරන මේ පුවතත් එක්ක හිජාස්ගේ Save the Pearl NGO වලට කටාර් වලින් මිලියන 13ක් එවලා මොකටද මේ එවලා තියෙන්නේ? අන්තවාදයේ වපුරන්න. සල්ලි එව්වේ එරට නීති විරෝධී සංවිධානයකින්. එරට නීති විරෝධී සංවිධානයකින් මේ මුදල් එව්ව බව CID ඊයේ අධිකරණය හමුවේ සඳහන් කර සිටිනවා. ඒ අනුව දැනට රැඳවුම් බහරේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අය විසින් පවත්වාගෙන යන ලද Save the Pearl නැමැති පදනමට කටාර් රාජ්‍යයේ පිහිටි කැලිපඩ් නැමැති නීති විරෝධී සංවිධානයෙන් අන්තවාදී ක්‍රියා සඳහා මේ මුදල ලැබී ඇති බවට අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළා. පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් නැමැති බෝම්බකරුට ආධාර අනුබල දුන්නේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා පිළිබඳ සිදු කරන විමර්ශන අවසන් බවත් එහි උද්දෘත නීතිපතිවරයා වෙත පසුගිය 17 වන දින යොමු කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. ඒ අනුව මේ එවපු මුදල් වලින් මොකද කරලා තියෙන්නේ? එකක් තමයි මේ Save the Pearl සංවිධානය විසින් පුත්තලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන මද්‍රසා පාසලක පාසල කටයුතු සහ දිවෙන විවිධ ප්‍රදේශවල අන්තවාදී ඉගැන්වීම් සහ අන්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා මේ මුදල් යොදවා ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. අන්තවාදයේ වපුරන්න හිජාස්ගේ Save the Pearl NGO වට කටාර් වලින් මිලියන 13ක් වල කියලා මාධ්‍යම පුවත්පත වාර්තා කරනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කරන විමර්ශනවලදී CID හොයාගත තොරතුරු CID කියනවා පාස්කු ප්‍රහාරය ගැන කළ විමර්ශන අවසන් කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයට දන්වයි කියලා මාධ්‍යම පුවත්පත වාර්තා කරනවා. හංසි නානායකාරම් තමයි මව්බිම ඇතුල් පිටුවකට මේ වාර්තාව ගෙන එන්නේ. පාසුක් ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට වාර්තා කර සිටියා. ඒ අනුව පාසුක් ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඊයේ කැඳවුණු ලද අවස්ථාවේ තමයි මේ ප්‍රකාශය කර සිටියේ. දැන් එහෙම පූජිත් ජයසුන්දර සහ හෙමසිරි ප්‍රනාන්දු කියන මහත්වරුන් සම්බන්ධයෙන් නෛතික කටයුතු සිදුවන අතරතුරේදී අද මව්බිම් පුවත්පත වාර්තා කරන ඊළඟ පුවතට අවධානය යොමු කරන්න කැමති මව්බිම මුල් පිටුවේ මේ වාර්තාව ගෙන එනවා. හිටපු ජනපති මෛත්‍රී ස්වාධීන පොලිස් කොමිෂන් සභාවට ඍජුවම බලපෑම් කළා. කුමුදු උපුල් ශාන්ත සහ ක්‍රිෂාන් පතිරත් ජයසූරයයි වාර්තා කර සිටින්නේ මේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු කොමිසමේදී කරපු ප්‍රකාශය ආශ්‍රයෙන් හිටපු ජනපති මෛත්‍රී ස්වාධීන පොලිස් කොමිෂමට ඍජුවම බලපෑම් කළා. අන්තවාදී ක්‍රියා ගැන විවෘතව විමර්ශන කිසිවක් කරන්න එපා කිව්වා. මුස්ලිම් අන්තවාදීන් ගැන පරීක්ෂණ සියල්ල නවත්වන්නයි මෛත්‍රී කිව්වා කියලා අද දිනමින පුවත්පතත් මේක වාර්තා කර සිටියා.
අරුණ පුවත්පතට ගියොත් අරුණ පුවත්පත පිටුවක් පුරා වාර්තා කරනවා ඊයේ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු ලබා සිටින හිටපු පොලිස්පතිවරයා කරන ප්‍රකාශය සහරාන්ලා ගැන විමර්ශන නොකරන්නයි ජනපති මෛත්‍රී මට කිව්වා. ස්වාධීන පොලිස් කොමිසම සක්‍රියව තිබියදීත් මාරු කිරීම වලට ජනපති බලපෑම් කළා. ජනපති අගමැති විරසකේ නිසා ආරක්ෂක උපදෙස් ගැනීමේදී මම අසීරුතාවට පත් වුණා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්මයා කියනවා. ඒ වගේම 2018 ඔක්තෝබර් 23 වනදා එවක ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න හිටියේ මගේ මතකයේ හැටියට එදා තමයි ආරක්ෂක කවුන්සිලේ රැස්වීම තිබුණේ හවස 5ට 4:30 වෙද්දිත් මට දැනුවත් කිරීමක් නැති නිසා මම ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහත්තයාට කතා කළා හොස අද සිකියුරිටි කවුන්සිල් එක තියෙනව නේද කියලා. එතකොට එතුමා කිව්වා පූජිත් කනගාටුයි මම මේක කියා ගන්න බැරුවයි හිටියේ. දැන් ඔබ ඇහුව නිසා මම කියන්නම් ජනාධිපතිතුමා කිව්වා ඔබට එන්න එපා කියලා. ඊට පස්සේ මම ඇහුවා ඒ වෙනුවට කවුරු හරි එවනවද කියලා. නෑ එහෙම අවශ්‍ය වුණොත් පස්සේ කියන්නම් කියලා කිව්වා. ඒ කියන්නේ ආරක්ෂක කවුන්සිලයට පොලිස්පතිවරයා සහභාගී කරවාගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එහෙම උපදෙස් දුන්නයි කියලා තමයි සාක්ෂි වල සටහන් වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඒ කියන්නේ මෙතකොට රටේ ජනතාවට සැකයක් එනවා. ඒ කියන්නේ ස්වාධීන පොලිස් කමිෂන් සභාවෙන් පත් කරපු පොලිස්පතිවරයා පිළිබඳව ජනාධිපතිවරයාට විශ්වාසයක් තිබුණේ නැද්ද? එනිසාද නිලන්ත ජයවර්ධන මහත්මයාට ඊට වඩා විශ්වාසයක් රැඳවුවේ මේ සාක්ෂි වලින් හෙළි වෙන්නේ. එහෙම බැලුවාම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට විශ්වාසවන්ත සහ කාර්යක්ෂම පොලිස් පතිවරයෙක් පත් කර ගැනීමේ සීමා තිබුණද? ඒකේ ප්‍රතිඵලයද මේ ජනපති අගමැති විරසකේ නිසා ආරක්ෂක උපදෙස් ගැනීමේදී මම අපහසුතාවට පත් වුණා කියලා රාජ්‍ය නිලධාරීන් කියන්නේ ප්‍රසාද්. මම හිතන්නේ දැන් ඔය හිජාස් හිස්බුල්ලා ගැන කතා කරද්දී මම හිතන්නේ මේකට සම්බන්ධයි. මොකද දැන් ඔහු අත්අඩංගුව ගත්තට පස්සේ ඇතැම් නීතිවේදීන් ඒක වළක්වන්න කටයුතු කරා. අපදෙන්නේ කියලා කිව්වා. ජාත්‍යන්තර බලපෑම් කළා. දැන් තියෙනවනේ පරීක්ෂණ වලින් හිජාස්ගේ සේව් ද පර්ල් NGO වලට කටාර වෙන මිලියන 13ක් ඉවර තියෙන්නේ මද්රසා පාසල් වල ඒ අන්තවාදී වපුරන්න තව පොත් ගහලක් තියෙනවා. ඒ පොත් ගහත් මම හිතන්නේ CID පරීක්ෂණ පවත්වනවා. එතකොට මේ රාජ්‍යවන සංවිධාන මම හිතන්නේ යුද්ධ තියෙන කාලෙත් ඒ කාලේ තිබුණු ආණ්ඩුව ලොකුම බලපෑමක් තමයි රාජ්‍යවන සංවිධාන වලින් යම් ආධාර ලැබුණ කොටි සංවිධාන. ඒ වගේම කොටි සංවිධාන මතවාද ගෙනිච්චා. ඒ වගේම රාජ්‍යවන සංවිධාන ශ්‍රී ලංකාවේ නීති යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඔවුන්ගේ සිදුවන ක්‍රියාවලිය ඔවුන්ගේ ගිණුම් ගැන ඔවුන් සිදු කරන කුමක්ද කියන එක ගැන කිසිම පරීක්ෂණයක් තවමත් නැහැ. නිසා වර්තමාන ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ රාජ්‍යවන සංවිධාන යලිත් නියාමනය කිරීමේ වැඩසටහනකට. අනිත් කාරණා තමයි දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හිටපු ජනාධිපතිතුමා සම්බන්ධයෙන් මේ හිටපු පොලිස්පති කරන ප්‍රකාශ ඉතාමත් බරපතලයි. සමහර ඒවා අහනකොට මේ ඇඟේ හිරිගඩු පිපෙන තරම්. මොකද ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්ද? මේ නිකන් මේ කොස් ගහ කර දෙල ගහ කර නෙමෙයි රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමයි මේ බෝල පාස් කිරීම වෙන්නේ. එතකොට මේ 19 තියෙන ප්‍රතිවිපාක දැන් 19යි හොඳයි 20 එපයි කියලා මහත්තුරු කොටසක් ඉන්නවනේ. දැන් ඒ උගලනම් මේවට උත්තර දෙන්නේ නැහැ. මේ 19 තියෙන ප්‍රතිවිපාක. දැන් මෙතනදී කියනවා දිවින පුවත්පතේ තියෙනවා ඉස්ලාම් අන්තවාදය පිළිබඳ කටයුතු නිලන්ත කළාම ඇති බව හිටපු ජනපති කිව්වා. ඒක නිලන්ත ජයවර්ධන තමයි ඔහු විශ්වාස කරන්නේ. එතකොට නිසන් සිල්වා සහ පූජ්‍ය ජයසුන්දර කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන විදිහට. එතකොට ඒ රජයේ හිටපු මුස්ලිම් ඇමතුරුන්ගේ හිත රිදෙයි. ඒ නිසා මේ අන්තවාදීන් ගැන සොයන්න එපයි කියලා තියෙනවා. ඒ වගේම STF අයිතිය ගැන ව්‍යාකූල තත්ත්වයක් තිබුණා. පොලිස් විශේෂ කාර්ය බලකාය ගැන ව්‍යාකූලත්වයක් මේ ජනාධිපති යටතේද අගමැති යටතේද. ඊට වඩා පොලිස් ඇඳිරි නීතිය දමන්න ජනපති අගමැතිගෙන් විමසුවා. සමහර ගට්ටන ඔහු දැක්කා. එතකොට හිටපු පොලිස්පති තමයි මේ කියන්නේ. එතකොට මේ අර්බුදය කිතරම් දුරදිග ගියාද? මම හිතන්නේ මෙහෙම හරි රට බේරලා තියෙන එක හොඳයි කියලා හිතනවා. මේ තිබුණු අර්බුදයේ හැටියට මෙහෙම බෝල පාස් කිරීම හැටියට මොකද මේ ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් නැෂනල් සිකියුරිටි කියන රටේ අංක 1. ඉතින් ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් මෙහෙම ඔබ හිතන්න කොටි සංවිධානය ක්‍රියාත්මක වුණු කාලෙක මෙවැනි නිලධාරීන් සමග මෙවැනි සිද්ධ වුණා නම් කොහොම තියෙයිද? ඒ නිසා අපිට වගකීමක් තියෙනවා රටේ ජනතාවට වගකීමක් අවදියෙන් ඉන්න මේ කොමිෂන් සභාවලින් නීතිය ක්‍රියාත්මක කියලා දැඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා අපි අවදියෙන් එමු. තවත් සාක්ෂි මම හිතන්නේ ඉදිරියේදී හෙළි වෙයි. මේ හිජාස් හිස්බුල්ලා කියන චරිතය කවුද? හිජාස් හිස්බුල්ලා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට උදව් උපකාර කළා. ඒ විතරක් නෙවෙයි ඔහුට රාජ්‍ය නොවන සංවිධානවලින් නීති විරෝධී සංවිධානවලින් මුදල් ලැබිලා තියෙන අන්තවාදයේ වපුරන්න. ඒ විතරක් නෙවෙයි දින 52 ආණ්ඩුවට විරුද්ධව නඩු කතා කරපු නීතිඥ මණ්ඩලයේත් මේ හිජාස් හිස්බුල්ලා හිටියා. ඒ විතරක් නෙවෙයි 43 වන සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලේ එහි කොමසාරිස් මිචෙල් බැචලස්ට් කියනවා ලංකාවේ නීතිඥවරුන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය
කනස්සල්ල පළ කරනවා කියලා. ඒ නොකිය කිව්වේ මේ හිජාස් හිස්බුල්ලලා ගැන. එතකොට දැන් තමයි මේකේ ප්‍රශ්න මතුවෙන්නේ. ඒ නිසා තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරන මේ ප්‍රකාශය පිළිබඳව විශේෂ අවධානයක් යොමු යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ ආණ්ඩුවලට සහාය වීම එක්සත් ජාතීන්ගේ වගකීමයි. එතකොට මිචෙල් බැචලර්ස්ලා කරන ප්‍රකාශය පිළිබඳව නැවත වතාවක් රටේ ජනතාව විදියටත් අපි දෙවනි වතාවක් කියවිය යුත්තේ අන්න ඒ නිසා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් ඊයේ අලුයම 4:45ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නේ මද්ද්‍රව්‍ය ආශ්‍රිත සමාජ ආර්ථික ගැටලු විසඳීමට ශ්‍රී ලංකාව දැඩි කැපවීමෙන් ක්‍රියා කරනවා. දරුවන් සහ තරුණයන් අතර මද්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට ශ්‍රී ලංකාව මද්ද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට පත් කිරීම තම අපේක්ෂා බවත් එහිදී සඳහන් කර සිටිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඒ වගේම අද අපිට පුළුවන් වාර්තා කර සිටින ජාතික පුවත්පත් කිහිපයකම තියෙන කාරණයක් ඒ තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රාජ්‍ය අමාත්‍යවරුන් සමග කරපු සාකච්ඡාවක්. ඒ තමයි නවෝත්පාදන පිළිබඳව. අද මව්බිම් පුවත්පතේ අපි 8 වෙනි පිටුවට යනවා. මව්බිම් පුවත්පතේ 8 වෙනි පිටුවට ගියාම නවෝත්පාදනාංශයෙන් ඉහළ රටක් බවට මේ රට පත් කරනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු සුහුරු තාක්ෂණවේදීන් බිහි කිරීම. ඒ කියන්නේ ස්මාර්ට් ටෙක්නොක්‍රැට්ස්ලා බිහි කිරීම තමයි අපේ අරමුණ. ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කළ යුතුයි. ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්මයා මෙහිදී කියනවා සාගර ආර්ථිකයේ ඵල අත්කර ගැනීමට නම් සාගර විශ්වවිද්‍යාලයේ දීවරයන් වෙත ගොස් දැනුම ලබා දිය යුතුයි කියලා නවෝත්පාදන එකම ආයතනයක් යටතට ගන්නවා කියලා රාජ්‍ය අමාත්‍ය නිසීතා ආරම්භවල මහත්මිය සඳහන් කරනවා. පවතින ගැටලු රසක් විසඳා ගැනීමට උසස් අධ්‍යාපන පනත සංශෝධනය කළ යුතුයි කියලා විශේෂඥවරුන් මෙහිදී සඳහන් කර සිටියා. දැන් නවෝත්පාදන අංශයෙන් ඉහළ රටක් බවට මේ රට පත් කරනවා කියලා කියන්නේ දැන් ලෝකයේ දියුණු වෙච්ච රටවල් රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් වලට R&D වලට විශාල ඒ කියන්නේ ජාතික ආදායමෙන් සැලකිය යුතු කොටසක් වෙන් කරනවා. මේ පිළිබඳ අවධානය යොමු වෙන්න ඕනේ. දැන් අද දිනමින පුවත්පතට ගියොත් දිනමින පුවත්පත විශේෂාංග ලිපියක් පළ කරනවා 5 වෙනි පිටුවේ චිත්‍රාල් ජයවර්ධන ආර්ථික විශ්ලේෂක කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සමාජික ඔහුගේ ලිපියක්. ඔහු කියනවා දේශීය කර්මාන්ත ජාත්‍යන්තරයට ගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට දැනට අපිට තියෙන අභියෝග හඳුනා ගන්නවා. එහිදී එකක් තමයි ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව වෙනස් වන ගෝලීය පාරිභෝගිකයා හඳුනාගෙන නොමැති අතර අපනයන භූගෝලීය වශයෙන් වෙනස් වන ආකාරය අපි හඳුනාගෙන නැහැ. තායිලන්තය, වියට්නාමය, පිලිපීනය, මැලේසියාව වගේ රටවල් අපනයන ආදායමට ධනාත්මක දායකත්වයක් ලබා දෙන නව නිෂ්පාදන හඳුන්වා දීලා තියෙනවා. අපි 1990 දශකයෙන් පස්සේ ලංකාවේ අපනයන සඳහා අලුතින් නිෂ්පාදන අලුතින් අපනයන එකතු නොකිරීම ගැටලුවක්. ඒ අනුව උදාහරණ හැටියට පෙන්වන 2015 අවුරුදු 15 ඇතුළත තුලදී චීනය ලෝක වෙළඳපොළට අලුතින් නිෂ්පාදන 76ක් හඳුන්වා දීලා තියෙනවලු. එමගින් ඔවුන් ඇමරිකන් ඩොලර් බිලියන 331ක ආදායමක් ලබා තිබෙනවා. තායිලන්තයේ අලුත් නිෂ්පාදන 70ක් හඳුන්වා දීලා තියෙනවා. ඉන් ලැබූ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 22යි. වියට්නාමය අලුතින් නිෂ්පාදන 48ක් හඳුන්වා දීලා තිබෙනවා. මෙයින් ඔවුන් ලබපු ආදායම් බිලියන 50යි. මේ ඔක්කොම ආසියානු රටවල්. එතකොට ශ්‍රී ලංකාවේ තත්ත්වය මොකද්ද? ශ්‍රී ලංකාව 2015 කාලය තුලදී අලුතින් නිෂ්පාදන 7ක් හඳුන්වා දී තිබූ අතර ලැබූ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 0.1කි. අන්න ඒ නිසා තමයි නවෝත්පාදන අංශයෙන් ඉහළ රටක් බවට මේ රට පත් කරනවා කියන අරමුණ ඒ ආකාරයෙන් ඉෂ්ට වෙනවා නම් ඒක වැදගත් වෙන්නේ. ඊළඟට මෙතනදී මේ බැසිල් රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශයක් තියෙන නිසා මව්බිම් පුවත්පත ඒ පිටුවෙන් වාර්තා කරනවා උඳු වලින් ආහාර නිපදවීමෙන් විදේශ විනිමය ඉතිරි කරගත හැකි කියලා සඳහන් කරනවා. දේශීය උඳු වගාව සඳහා උඳු වලින් ආහාර හදන ආයතන යොමු වන්න ඕනේ. දැනට සාමාන්‍යයෙන් ජාතික අවශ්‍යතාව උඳු ටොන් 20000ක්. හැබැයි අපි නිෂ්පාදනය කරන්නේ 5000ක් විතරයි. ඒ නිසා අපි ලංකාවේ දේශීය උඳු කිලෝ එකක් රුපියල් 1300ක් විතර වෙනවා. රටින් ගේන එකක් රුපියල් 800ට ගන්න පුළුවන්. කොමුණත් ලබන අවුරුද්ද වෙනකොට මේ වගා කරලා තියෙන ප්‍රමාණය අනුව මෙට්‍රික් ටොන් 25000ක උඳු අස්වන්නක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔය පපඩම් එහෙම හදද්දී දේශීය උඳු භාවිත කරන්න කියලා බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කර සිටිනවා. විදේශ විනිමය ඉතිරි කරගැනීමේ කියන කාරණේදී තවත් වැදගත් කාරණයක් ගැන කැමතියි. දැන් රටවල් 76කින් 2015 සිට 2019 දක්වා මත්ස්‍ය සම්පත අපි ආනයනය කරලා තියෙනවා. මේ සඳහා වියදම රුපියල් බිලියන 38යි. රුපියල් බිලියන 38ක් වියදම් වෙලා තියෙනවා. ඒ අවුරුදු 5 තුල මත්ස්‍ය කියන්නේ අපි ලංකාව වටේ මෝදක් තියෙන අපි දූපතක්. නමුත් මත්ස්‍ය සම්පත ආනයනය කරලා තියෙනවා රුපියල් බිලියන 38ක්. ඒ වගේම කඩදාසි ආනයනය කරලා තියෙනවා රුපියල් බිලියන 369ක ඒ වසර 4 තුල.
රුපියල් බිලියන 369ක. එතකොට දැන් විදේශ විනිමය ඉතිරි කරගන්න නම් දැන් අපි දැක්ක දේශීය කඩදාසි කර්මාන්තය ආරම්භ කරන විමල විදුහල් සමතුමා කටයුතු කරමින් යනවා. ඒක හොඳ දෙයක්. ඒ වගේම මම හිතන්නේ මේ මත්ස්‍ය සම්පත දැන් සැමන් ටින් විශාල වශයෙන් ආනයනය කරනවා. දැන් මේ වගේනත් දේශීය සැමන් කර්මාන්තයක් තිබුණා. නමුත් ඒකත් දැන් වියපත් වෙලා තියෙන. ඒකත් හරියට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ දේශීය කර්මාන්ත රැක ගැනීම සඳහා මේ අංශ කෙරෙහි වහාම අපේ අවධානය යොමු විය යුතුයි. අපි විරාමයක් ලබන්න කලින් දිනමින පුවත්පතේ තියෙන ඡායාරූපයට අවධානය යොමු කරනවා. නිවාස සංවර්ධන අධිකාරියටත් නාරාහෙම්පිට කාර්යාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ හදිස්සි වැටලීමට ලක් වුණා. නිවාස අධිකාරියේ නාරාහෙම්පිට කාර්යාලයට ජනාධිපති කඩාපණී කියලා අරුණ පුවත්පත වාර්තා කර සිටියේ. ඒක ඇතුල් පිටුවක තවදුරටත් කියනවා නාරාහෙම්පිටදී ජනාධිපති ඉදිරියේ නිවාස අධිකාරියේ කෙරුම් හෙළි වෙයි කියලා අරුණ පුවත්පත මේක වාර්තා කරන්නේ. ජනාධිපතිවරයා කියනවා අදත් මෙතෙන්ට ආපු දෙන්නෙක් යවලා තියෙනවා. පියන් කෙනෙක් නැහැ කිව්වලු, ලිපිකරුවෙක් නැහැ කිව්වලු, කවුන්ටරන් කෙනෙක් නැහැ කිව්වලු. ඇයි මෙහෙම මිනිසුන් එලවන්න හදන්නේ? මේ මිනිස්සු ඇවිල්ලා තියෙන සල්ලි ගෙවන්නේ. ඒවා ගෙවන්න තමයි මිනිස්සු ඇවිත් ඉන්නේ. ඊයේත් ඇවිල්ලා අදත් ඇවිල්ලා ගිණුම් අංශේ කවුරුත් නැහැ කියලා. අද කී දෙනෙකුගෙන් ගත්තද? මේ ගැන ඔයාලගේ බලධාරීනික කතා කරනවා කියලා කියනවා. කොහොමුණත් කියන්න බෑ ජනාධිපතිතුමා කොයි වෙලාවෙ රාජ්‍ය ආයතනවලට කඩාපනීද කියලා. ඒ නිසා සීරුවෙන් අපි විරාමයක් ලබනවා. රජයේ ආයතන රාජ්‍ය නිලධාරීන් ගැන කියපු නිසා ග්‍රාම නිලධාරී මහත්තුරුන් මහත්මීන් පිළිබඳවත් පුවතක් තියෙනවා. නයනතරංග ගමගේ අරුණ පුවත්පතට වාර්තා කරනවා ග්‍රාම නිලධාරීන් දින 3ක් කාර්යාලයේ ඉන්න ඕන කියලාත් නියෝගයක් නිකුත් වෙලා තියෙනවා. ඒ අනුව සඳුදා අනිවාර්යෙන්ම මහජන දිනය, ඊට අමතරව සතියේ දවස් 2ක් සහ සති අන්ත්‍ය දවස් වලින් සෙනසුරාදා දවසේ ඉන්න ඕනේ. අනිත් දවස් වලින් නිවාඩු ගන්න පුළුවන් දවස් 2ක්, ඉතිරි දවස් 3න් 2ක නිවාඩු ගන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට 20 පිළිබඳව කතා බහ තවදුරටත් පවතිනවා. 20ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක් ගොනු කරේ. ඊයේ තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ එළඹුණු දෙවන දිනය. 20ට අධිකරණයට පෙත්සම් 6ක් ගොනු කරේ. කමල් මහේන්ද්‍ර වීරරත්න මව්බිම් පුවත්පතට වාර්තා කර සිටිනවා. ඊළඟට අපිට අවධානය යොමු කරන්න පුළුවන් අරුණ පුවත්පත කියනවා පොලිසිය ඉන්නේ මන්ත්‍රීලගේ ෆයිල් උස්සන් යන්න නෙවෙයි කියලා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය මේ අද අරුණ පුවත්පතට වාර්තා කර සිටින අජිත් අලහකෝන් ඇමතිවරයා මේ බව පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබා තිබූ පොලිසිය නිලධාරීන් 4 දෙනා දක්වා අඩු කර තිබෙන බව සහ මේ තවදුරටත් තමන්ට ආරක්ෂාව ඕනේ කියලා සමගි ජනබලවේගයේ මන්ත්‍රී බුද්ධික පත්‍රණ මහත්මයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටපු අවස්ථාවේදී ඒකට පිළිතුරු දීපු චමල් රාජපක්ෂ අමාත්‍යවරයා රාජකාරී කටයුතු වලට පොලිසිය සිටින්නේ 85000ක් පමණයි. එයිනුත් 38000ක් මන්ත්‍රී ආරක්ෂාවට යොදවා තිබෙනවා. 85000න් 38000ක් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවලා තියෙනවා. මන්ත්‍රීවරුන් පොලිසිය ආරක්ෂාව ඉල්ලලා සිටින්නේ මහජනතාව කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා බැවින් මන්ත්‍රීවරුන්ගේ ෆයිල් උස්සගෙන යන්න, බෑග් අරගෙන යන්න පොලිසිය දෙන්නේ නැහැ කියලා හිටපු පොලිස් නිලධාරියෙක් වෙච්ච චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා. මේ එතෙන්දි වෙන්න ඕන මම හිතන්නේ දැනට දෙන්න ඉන්නේ 4 දෙනෙක් හිටියා. දැන් විපක්ෂය කියන්නේ අපිට නැවතත් 4ක් දෙනෙක් කියලා. දැනට එක මන්ත්‍රීවරයෙකුට ඉන්නේ ආණ්ඩු පක්ෂ විපක්ෂයේ පොලිස් නිලධාරීන් 2 දෙනෙක් පමණයි. ඔව් මෙතන අරුණ පුවත්පත කියනවා නිලධාරීන් 4 දෙනා දක්වා අඩු කර ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඉල්ලා සිටි අවස්ථාවේ කියලා. දෙකක් වෙනවා. ඔව් එතකොට ඊට පස්සේ අපිට පුළුවන් ජාතික පුවත්පත් වාර්තා කරන සෙසු පුවත්වලට අවධානය යොමු කරන්න අරුණ පුවත්පතේ මුල් පිටුවේ තියෙන සිරස්වල කීපයක් අපි උපුටා ගනිමු. ඒ අනුව ලේකර නැති අයට රජයේ ඉඩම් දෙන ගැසට්ටුව අහෝසි, පරිසර සංවිධාන වලින් දැඩි මතයක් මේකට එරෙහිව එල්ල වුණා. ඒ වගේම මේ බොහෝ අය ආණ්ඩුවේ ඉඩම් රජයට අයිති ඉඩම් අල්ලගෙන ඔප්පු හදාගන්න උත්සාහ ගත්තා. ලේකර නැති අයට රජයේ ඉඩම් දෙන ගැසට්ටුව අහෝසි. ඊළඟට ජාතික පාසල් වලට අතරමැදි සිසුන් දාන්න නව ක්‍රමවේදයක් එයි කියලා කියනවා. ඒ නිසා ජාතික පාසල් වලට අතරමැදි සිසුන් දාන්න එක తాවකාලිකව මේ නව ක්‍රමයේ එනතුරු తాවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළා තිබෙනවා. ඒ කියන්නේ ලබන අවුරුද්දට කලින් අතරමැද පන්ති වලට ළමයි දාගන්න බැරි වෙනවා. ඒ අතරේ මව්බිම් පුවත්පත කියනවා පාසල් වලට ටැබ් 96919ක් ගන්න GL අනුමැතිය ඉල්ලයි කියලා ඒත් වාර්තා කර සිටින්නේ අද මව්බිම් පුවත්පත. එතෙන් දැන් මේ ඒ ටැබ් පරිගණක ලබා දීමේදී විශේෂ මුත්තුකාංගයක් යොදවනවා. අධ්‍යාපනයට අදාළ දේවල් වලට පමණයි පිවිසෙන්න පුළුවන්. නැත්නම් දරුවන්ට යම් යම් දේවල් වෙන්න පුළුවන් කියලා අන්තර්ජාලය හරහා උන්ට සුදුසු නැති දේවල් බලන්න පුළුවන් කියන තර්කයක් මතුවලා මේක විවාදයක් තිබුණා. ඒ නිසා විශේෂ මුත්තුකාංගයක් දීලා අධ්‍යාපන කටයුතු පමණයි උන්ට යන්න පුළුවන්. ඒ වගේම O level ළමුන්ට ඉදිරියේදී ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීම කෙරෙහි අවධානය යොමු කරලා මුලින්ම දෙන්නේ උසස් පෙළ දරුවන්ට පමණයි. අපිට නඩු
කුඩු ගැන තමයි වැඩිපුර කියන්න වෙන්නේ. මාස 3ට කුඩු ගිණීමේ කෝටි 23ක් හේමන්ත ලියනපතිරණ වාර්තා කරනවා අරුණ පුවත්පතට අයිතිකරුවෝ මීගමුවේ. එතකොට මව්බිම් පුවත්පත ඒ සිරස්තලයේ තවදුරටත් පැහැදිලි කරනවා මව්බිම ප්‍රධාන අනුසිරස්තලයක් විදියට මීගමුව නගර සභා කම්කරුවාගේ ගිණුමේ කෝටි 18ක් කුඩු ජාවාරමෙන් කෝටි 31ක් හොයලා කොළඹ MC පෙරේට වාර්තා කරන්නේ. ඉතුරු කෝටි 13 වැඩේට සම්බන්ධ අනෙක් දෙදෙනාගේ ගිණුම්වල කියලායි වාර්තා කර සිටින්නේ. යනුව මීගමුව නගර සභාවේ කම්කරු සේවකයෙකු මෝටර් රථ අමතර කොටස් වෙළඳාමේ නියුතු ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් 3 දෙනෙකු ඊයේ අත්අඩංගුවටගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව භාර අපරාධ කොට්ටාසය කියනවා. සැකකාර කම්කරු සේවකයාගේ ගිණුමේ කෝටි 18ක් ඒ වගේම ව්‍යාපාරිකයාගේ ගිණුමේ කෝටි 5ක් සහ අනික් පුද්ගලයාගේ ගිණුමේ කෝටි 8ක් බැගින් තිබුණලු. ඉමෝ තාක්ෂණය ඔස්සේ ඉතාලියේ සහ ඩුබායි වල වෙසෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ මෙහෙයවීම මත මොවුන් තමයි දේශීය වශයෙන් මේ ජාවාරම කරලා තියෙන්නේ. ඒ අනුව තමයි මීගමුව නගර සභා කම්කරුවාගේ ගිණුමේ කෝටි 18ක මුදලක් තිබෙන බව වාර්තා කර සිටින්නේ අද මව්බිම් පුවත්පත. ඊළඟට අපිට පුළුවන් කොළඹ වරාය පිළිබඳව තවදුරටත් පුවත් වාර්තා කරනවා. ඒ තමයි මව්බිම් පුවත්පත කියනවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ රාජ්‍ය දේපොළක් ලෙස පවත්වාගෙන යන්නට රජය තීරණය කළ තිබෙන බව ක්‍රිෂාන් පතිරත් ජයසූරිය වාර්තා කර සිටින්නේ අමාත්‍ය ජයන්ත සමරවීර මහත්මයාගේ ප්‍රකාශයක්. ඒ අනුව නැගෙනහිර පර්යන්තයේ කිසිදු බාහිර පාර්ශ්වයකට ලබා නොදීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු මේ වන විට අවසන් අදිරේ පවතින බවත් එම පර්යන්තයේ වැඩ කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරීමකට කටයුතු කරන බවත් වැදගත් තීන්දුවක්. මොකද වරාය රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහත්මයා ආණ්ඩුව ස්ථාවරය කියන්නේ ඔබට මතක ඇති මේක ඉන්දියාවට දෙන්න යනවා කියලා වෘත්තීය සමිතිය විශාල අරගලයක් කරා. ඊට පස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා සහතිකුණ එහෙම දෙන්නේ නැහැ කියලා. මම හිතන්නේ මේ සහතිකය දැන් පිළිගන්න පුළුවන්. මොකද රජය තීන්දුව කරලා තියෙනවා නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා රජය යටතේ තියාගෙන සංවර්ධනය කරන්න නිසා ඒ ගැන කිසිදු බියක් ඇති කරගන්නේ නැහැ. මම හිතන්නේ ආර්ථික වශයෙන් විශාල වාසි රැසක්ම ලබා ගන්නත් දැනට සැලසුම් කරලා තියෙනවා. කොළඹ වරාය ගැන කිව්වම වරාය නගරය පිළිබඳවත් අද විශේෂාංග ලිපියක් සාකච්ඡාවක් චමින්ද ඒකනායක පළ කරන්නේ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් සමග. එතකොට කියනවා ඇමරිකාව චීන සමාගම් අසාධුගත කිරීම වරාය නගරය හැදීමට බාධාවක් නෙවෙයි කියලා. වරාය නගරය හදන්න සම්බන්ධ වෙලා ඉන්න චීන වරාය ඉංජිනේරු සමාගම චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට අනුබද්ධ සමාගමක් විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම මහා දැවැන්ත ආයතනයක්. ඒ ආයතනයට අනුබද්ධ සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇමරිකාව විසින් අසාධු ලේඛනගත කළා කියලා කියන්නේ ඒ අනුබද්ධ සමාගම් වලින් 5ක්. අපේ වැඩේට සම්බන්ධ චීන වරාය ඉංජිනේරු සමාගම අතර නැහැ. මව් සමාගම ඇමරිකාව ඉදිකිරීම් වලට අදටත් සහභාගී වෙනවා. අදටත් ඒ ඇමරිකාව වැඩ කරනවා. එයට බලපෑමක් තියෙනවා නම් එහෙම වෙන්න බෑ. ඒක හොංකොං කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කරපු මහ දැවැන්ත සමාගමක්. ඒ වගේම මේ පෝර්ට් සිටි සම්බන්ධයෙන් මතුවලා තිබිච්ච තර්ක පිළිබඳව කස්සප සෙනරත් සඳහන් කරනවා නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් පාලනය වෙන තැනක් වෙන රටක කොලනියක් බවට පත්වෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නේ අහන්නේ අර චීන කොලනියක් බවට පත්වෙයිද මේ පෝර්ට් සිටිය කියන ප්‍රශ්නෙට. අනිත් අතට මේ නගරේ ආයෝජනය කරන චීනය විතරක් නෙවෙයි. චීනය මුල් වෙලා කරන්නේ බිම පිරවීමයි යටිතල පහසුකම් ඉදිකිරීමයි. ඒ වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරන හින්දා මේ භූමියේ සංවර්ධනයට පිහිටවන සමාගමේ කොටස් හිමිකමෙන් ආයෝජකයට විශාල එහෙම නැත්නම් කොටස් හිමිකමක් මේ ආයෝජකයට ලැබෙනවා. එච්චරයි. ඒත් මේ නගරේ ගොඩනැගිලි හදන්න ව්‍යාපාර කරන විවිධ රටවල් වලින් එන අය කියලා කස්සප සෙනරත් කරන ප්‍රකාශය අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. දැනටමත් විශාල ප්‍රමාණයක් දැනටමත් ආයෝජකකින් එක මෙතන දැන් අර ජාත්‍යන්තර බැංකු ජාලයක් එනවා. ඒ වගේම තවත් ආයතන රැසක් එනවා. මොකද දැන් අපි දැක්ක හයිවේ මාර්ගයක් හදනවා කෙලින්ම පෝර්ට් සිටි ඉඳන් කටුනායක ගුවන්තොට පොළට. එතකොට දැනටමත් ආයෝජකයන් රැසක්ම ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඉතින් සමහරුන් තමයි කියන්නේ අර මේකට අකමැති කට්ටිය තමයි කියන්නේ ඔන්න ඇමරිකාව සමග ප්‍රශ්න නිසා චීන සමාගම් එන්නේ නැහැ ඉදිකිරීම අනහිටනවා කියලා. දැන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන පිරිසකුත් ඉන්න බව අපි අමතක කරන්න නරකයි. මොන ඉදිකිරීම කළත් පරිසරයට හිතකාමී විදියට කරන්න එක තමයි වගකීම වෙන්න ඕනේ. කඳුළු වැස්සේ තෙමි තෙමි දූසුගිත්තිය හා මව්පියෝ එකට මිහිදන් වෙති කියලා ඛේදවාචකයක් පිළිබඳ පුවත නැවතවතාවක් වාර්තා කර සිටිනවා. අහස පොළව නුහුලන බූවැලිකඩ ඛේදවාචකය අද අරුණ පුවත්පත වාර්තා කරන්නේ. මියගිය අචලා ඒකනායකගේ පියා කරන ප්‍රකාශය වන්දි අවශ්‍ය නැහැ සාධාරණ පරීක්ෂණයකුයි ඕනේ. අචලා ඒකනායකගේ පියා වූ සිසිල් බණ්ඩාර මහත්මයා මාධ්‍ය හමුවේ පැවසුවේ මේ මරණය සඳහා වගකියයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් නීතිමය පියවර කඩිනුවෙන් ගත යුතු බවය. මෙය හදිසි අනතුරක් නොව මිනිමෙරුමක් බවත් අවිධිමත් ආකාරයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් කඩන් වැටෙන වෙලාවේ ඒවාහි අතිකරුවන් තමන්ගේ ජීවිත යාන වාහන පමණක් නොව සුනකයන් පවා බේරාගෙන ගොස් පැන ගොස් තිබෙනවා. තමන්ගේ සුනකයා පවා ආරක්ෂා කරගද්දී යාබද ජනතාවගේ යාබද ගෙවල් වල අසල්වැසියන්ගේ ආරක්ෂාව ගැන නොහිතුවේ මන්ද කියන ප්‍රශ්නය තමයි මතුවෙන්නේ. ඊළඟට අද මව්බිම් පුවත්පත සඳහන් කළ තිබුණා මහනුවර නගරය තුල
තියෙන අනවසර ඉදිකිරීම් ප්‍රමාණය පිළිබඳව නාගරික ඉංජිනේරුවන් සඳහන් කරනවා. ඒ අනුව මහනුවර නගර සභාවේ අනවසර ඉදිකිරීම් 256ක් තියෙනවා. මේකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී බාධා රැසක් පැනනගින බව තමයි ඔවුන් සඳහන් කර සිටියේ. ඊළඟට අපි නැවත වතාවක් අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. ඒ තමයි කෝපා දොර මාධ්‍යයට වහනවා කියලා කරන ප්‍රකාශය අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා තමයි මේ කියා සිටින්නේ. කෝපා මාධ්‍යයට වහනවා දොරවල්. හේතුව තමයි මේකට රජයේ නිලධාරීන් ආවම ඒකේ දේශපාලනඥයන් මාධ්‍ය සංදර්ශන පෙන්වන්න ගියොත් රජයේ නිලධාරීන් අපහසුතාවට පත් වෙන නිසා කෝපා දොර මාධ්‍යයට වහනවා කියලා කොමුණත් කෝපා සභාපති විදිහට පත්වෙච්ච තිස්ස විතාරණ අමාත්‍යවරයා මහතා සඳහන් කර සිටින්නේ කෝපාදුර අරිනවා කියලා. ඒකත් අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. අපිට මෙතන කාරණා දෙකක් තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාර්ය සභාව කියන්නේ කෝප. එතකොට රාජ්‍ය ගිණුම් කාර්ය සභාව තමයි කෝපා. එතකොට මේ කමිටු දෙකේම වෙන්නේ විගණනය කිරීම ගැන පරීක්ෂණ සිදු කිරීම. අපි දැක්ක දැන් ඇතම් අවස්ථාවලදී මේක මාධ්‍යට විවෘත කරාට පස්සේ ඒක මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරගෙන ඇතම් දේශපාලඥයින් පසුගිය ආණ්ඩුව කාලේ උත්සාහ කරා. එතෙන්දී අර නිලධාරීන් අසරණ වෙනවා. එතකොට මේ සමහර දේවල් වල වක් කියනවා දේශපාලඥයින් නිලධාරීන් ෆයිල් උස්සන් ආවට. එහෙම තත්ත්වයක් තියෙනවා. වර්තමාන ආණ්ඩුව කියන්නේ එහෙම අවශ්‍ය නැහැ. මොකද ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යවර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරු ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වේ දැන් රාජපක්ෂවරුන්ට ප්‍රහාර එල්ල කරන තමයි ඇතම් කාරණා ගෙනාවේ කෝප් කමිටුවට. ගෙනල්ලා ඒක මාධ්‍ය සංදර්ශනයක් වුණා. අපි දැක්ක සමහර ඒවා සජීව විකාශය පවා ගියා. එතකොට ඒදී යම්කිසි වැරද්දක් වුණොත් යම්කිසි මඩක් ගැහුවොත් ඒක නැවත වළක්ව ගන්න බෑ. ඒ නිසා මම හිතන්නේ කෝප් කමිටුවේ කතා කරන කරුණු රාජ්‍ය ආයතන ගැන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කළේ කරුණු ගැන සමාලෝචනයක් මාධ්‍ය නිවේදනයක් මගින් නිකුත් කරන්න වරදක් නැහැ. කියන්නේ මාධ්‍ය විවෘත කරන්න නැතුණාට අවශ්‍ය දේ මාධ්‍යට නිකුත් කරන්න අවධානය යොමු කරනවා නම් වඩා හොඳ මම දන්නේ. ඒ සඳහා තමයි දැනට මේ කාරණා සමාලෝචනය කරමින් සිටින්නේ. දේශපාලන පරිගණනය පිළිබඳ කොමිසමේ සාකච්ඡා කෙරෙච්ච කරුණු පිළිබඳව අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. නීති විරෝධීව පිහිටුවාගත් දූෂණ විරෝධී කමිටුවට රජයේ මුදල් ලක්ෂ 337ක් වැය කළා. කිසිම නීතියක් යටතේ නෙවෙයි නීති විරෝධීව පිහිටුවලා තිබෙන දූෂණ විරෝධී කමිටුව රජයේ මුදල් ලක්ෂ 337ක් වැය කළා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉදිරිපත් කළ වාර්තාවකින් හෙළිවෙනවා. මේ කමිටුවෙන් වැටුප්ගත් අය අතර තුසිත් මුදලිගේ නමක් තියෙනවා. ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේකෙන් පඩි අරන් තියෙනවා. 2015 පෙබරවාරි ඉඳලා 17 ජුනි දක්වා වේදම් වාර්තාව කොමිසමට නිකුත් කළා තියෙනවා. ඊළඟට සඳහිරු සෑයට රත්රන් නිලුවේ ගෝඨාභය නොවේ නාවික හමුදාව කරන ප්‍රකාශය මේ සඳහන් කර සිටිනවා අද අරුණ පුවත්පත. අපි සූදානම් විරාමයක් ලබන්න. විරාමෙන් පස්සේ තවත් පුවත් තියෙනවා කතා කරමු. ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා දූපතාශ්‍රයව පහුගිය දවස්වල වාර්තා වෙච්ච කාරණයක් තමයි පයිලට් කියන වර්ගයට අයිති තල්මසුන් විශාල ප්‍රමාණයක් 470ක් විතර ගොඩ ගැහුවා. මොකක්ද මේ අනතුර අද්භූත සිද්ධියක්? තල්මසුන් 100 ගණනක් මරමුවට හේතුව තවමත් අභිරහසක්. මව්බිම් පුවත්පත විදේශ පුවත් අතර වාර්තා කරනවා. මේ 470 අතුරින් 270ක් විතර වගේ මේ වෙන විට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා තමයි වාර්තා කර සිටින්නේ. තවමත් හේතු හිතා ගන්න බෑ. එහෙම කීවම සයමස් සිඟිත්තාගෙන් ලෝක වාර්තාවක් දියමත ලිස්සෑමේ ක්‍රීඩාවේ යෙදුණු ලාබාලතම පුද්ගලයා ලෙස මාස 6යි දින 4ක් වයසති රිච් හම්ෆ්‍රේස් පසුගියදා ලෝක වාර්තාවක් ලැබුවලු. මාස 6යි දියමත ලිස්සා ගිහිල්ලා පොඩි කාලේ ඉඳන්ම ලිස්සලන්න පටන්ගෙන තියෙන්නේ. ඇමරිකාව කොවිඩ් මරණ 2 ලක්ෂය පසු කරයි කියලා වාර්තාවක් අද මව්බිම් පුවත්පත ගෙනෙනවා. එතකොට ඡන්දෙට ඔන්න මෙන්න තියෙද්දි ඇමරිකාව කොවිඩ් මරණ සංඛ්‍යාව 2 ලක්ෂය පසු කිරීම දැඩි බලපෑමක් එල්ල වෙනවා රිපබ්ලිකන් අපේක්ෂකයට. ඒ අනුව තමයි අද මව්බිම් පුවත්පත කියන්නේ රිපබ්ලිකන් ට්‍රම්ප්පච්චියා තුට්ටු දෙකට වැටෙන හැඩයි කියලා. ජෝ බයිඩන් ජනමතයට ගරු කරමින් නැගෙන වගයි. ඒ අනුව ඉදිරි මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ජෝ බයිඩන් රිපබ්ලිකන් පාක්ෂික යන්ගේ එහෙම නැත්නම් රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප්ව පරද්දලා ඉස්සරහට එයිද කියන සැකය තමයි මේ මතු කර සිටින්නේ. ඊළඟට අපි ලංකාවට එනවා මේ පතට බැදි හදවත කියන අද දවසේදී මව්බිම් පුවත්පත කතුවේ කියලියන්නේ රටක් දියුණු වෙන්න චින්තන විප්ලවයක් අවශ්‍යයි. ඒ චින්තන විප්ලවය නිර්මාණය වෙන තාක්කල් රට ඉදිරියට යන්නේ නැහැ. රටක් දියුණු වෙන්න චින්තන විප්ලවයක් අවශ්‍යයි. ඒ චින්තන විප්ලවය නිර්මාණය වෙන තාක්කල් රටක් ඉස්සරහට යන්නේ නැහැ. රටක සමස්ත පුරවැසියන්ගේ එකමුතුකම සමගිය කුළු ගැන්වීම බල ගැන්වීම හා කියවීම එකේ නිර්මාණශීලී පරපුරේ බිහිවීමට අත්‍යවශ්‍යයි. චින්තනයක් සහිත පරපුරක් වෙහෙන පතපොත ඕනේ, පතපොත කියවන්න ඕනේ. ඒ අනුව තමයි පොත් වසන්තේජී
චෙකොෆ් සහ කවියෙක් හමුවීම කියලා අද දිනමින පුවත්පතට මේ ලිපිය ලියවෙන්නේ මහේෂ් ජයවික්‍රම. මහේෂ් මේ ලිපිය විශේෂයෙන්ම ලියන්නේ චරිතාපදාන සාහිත්‍යයේ කැපී පෙනෙන කෘතියක් විදිහට ආචාර්ය රංජිත් ධර්මකීර්තිගේ මගේ ළමාවිය කෘතිය එළි දැක්වීම මගේ ළමාවිය තරුණ විය හා වැඩිහිටි විය පිළිබඳව. මෙහිදී ප්‍රසාද් මස්සිඹුල කවිය කරන ප්‍රකාශයක් කියනවා පොලිසිය පිළිබඳ තිලක් ඉද්දමල්ගොඩ අපූර්ව අදහසක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව පාරේ යන මිනිස්සු පොඩිසල්ලි දැම්මා අඬන එක නැවැත්තුවම කෙනෙත්තුවා අම්මා. මේ Facebook වල ලියවෙන කවි පිළිබඳව අපි කාටූන් බලන්න කලින් අපේ යුතුයකමක් ඉෂ්ට කරන්න සූදානම්. ඒ තමයි අද දිනමින පුවත්පත 13 වන පිටුවේ අහස් ගව්ව බින්දනීය සිනමාවේ වර්තමාන කියවීම කියලා අද පිටුව වසර 9කට පෙර අප හැරදා ගිය ජෝට කියලා ගම්මන පටබැදගේ ඩොන් ජෝන් අබේවික්‍රම හොඳින් නරකින් නම් නරකින් අපේ සිංහල සිනමාවේ බිහිවෙච්ච සුපිරිතම නළුවෙක්. සිනමාවේ හැඩතල බොහොම අපූර්වට අතපත ගාපු කෙනෙක්. හැමෝම හඳුනන්නේ ජෝන් අබේවික්‍රම කියලා නෙවෙයි ජෝ අබේවික්‍රම කියලා. රංගනය කියන දේ සම්මස් ඇට නහරවලට කාවදී තිබුණා. මේක කියවන්න වටින ලිපියක්. සඳරු වෙත්තසිංහයි ලිපිය ලියන්නේ. අපි ජෝ මහත්තයාට අපේ ගෞරවය පළ කරමින් අපි සූදානම් කාටූන් බලන්න. දවසේ 14 ගුණ කරන්නේ විදුර අපේ නායක මව්බිම් පුවත්පතට මැති ඇමතිලා මැති සබ කරලියට බැස ඇති කළ ගැටලුවක විස්සෙන් පුරුදු ලෙස ඇතිවනතුරු දෙපිල බෙදුවත් සිනහරස නැති සැටි සෙතක් නාටකයක් රංගනු මිස නාටකයක් විතරයි. මව්බිම් පුවත්පත MD වීරත්නයේ කාටුවනය හාමිනේ දැන් උයනවා මෙන්න මේ සාම්පුරුෂයා ඇවිල්ලා ඉන්නවා. හාමිනේ කියනවා කහ නැහැ පොල් නැහැ. සාම්පුරුෂයා කියනවා 20 තියෙනවා. හතරවරන් දර්ශන අඳින්නේ මේ පොකට් කාටූනිය අද දිනමින පුවත්පතට. පූජිත සාක්ෂි දෙන හැටි බලන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමා කොමිසමේ ගැලරියට ඇවිල්ලා. එතකොට යා සාක්ෂි දෙනකොට රනිල් එයිද දන්නේ නැහැ ගැලරියට. මෙන්න දිනමින පුවත්පත දර්ශනගේ කාටූනිය සොරුන් දෙදෙනෙක් දුවනවා. එක්කෙනෙක්ගේ අතේ තියෙන කුඩු අනිත් එක්කෙනාගේ අතේ තියෙන කහ කුඩු සහ නිකන් කුඩු වෙන පොලිසිය එළවන. මොකද කහ කුඩු වල තියෙන වටිනාකම තමයි මම හිතන්නේ මේ කාටුන් ශිල්පියා පෙන්වලා දීලා තියෙන්නේ. කියලත් බෑ නොකියත් බෑ. හසන්ත විජේනායකගේ හුරේරා කාටුනිය. ග්‍රාම නිලධාරීන් පැය 24ම රාජකාරී කරන්න බැඳලා ඉන්නවා කියලා චක්‍රලේඛයක් ඇවිල්ලාලු. ඇයි සර් සියලුම ග්‍රාම නිලධාරීන් 10ට නිදා ගන්න පටන් අරන්ද? මෙන්න MD වීරත්නගේ මර්ෂිපාල මව්බිම් පුවත්පතට. මරිස්පාලගේ අම්මා කියන බන්දුල කියනවා ඉතිහාසයේ මුල් වලට ගොවි ජනතාවට වඩාත් ආරක්ෂිත වෙළඳපොළක් නිර්මාණය වී තිබෙනවලු. ඒක මරිස්පාල කියනවා පාරිභෝගිකයා හොම්බෙන් යන එකකුත් නිර්මාණය වෙලා. ගපිරිගේ කවි දෙක අපිව වෙන තැනකට ගෙනියනවා. වෙන කාරණයක් පිළිබඳ අවධානයට ලක් කරනවා. මේ ඊයේ ජාතික පුවත්පත් වාර්තා කර තිබූ කාරණයක් පසුබිම් වෙන්නේ එක නීතියක් ඕනේ. සැමියා අතර ගිය පසු නඩුවක් දමලා මාසික නඩත්තුව දෙන්නේ නැති බව කියලා. කාති උසාවිය වෙත ගිය පසු හොයලා කාතිවරුන් ලිංගික අල්ලස් අහලා. කාති උසාවිය ලිංගික අල්ලස් අහලා. සිංහල දෙමළ මුස්ලිම් කොයි කවුරු වුණත් මිනිසත්කමට ගහනවා නම් ලොකුම දුකක්. නීතිය හදනතුරු ලංකාවටම එකක්. මේ වගේ තිරිසනුන් තව බිහි වේවි හුඟක්. මෙන්න අරුණ පුවත්පතට නව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහත්මයාට ඒක ලබා දෙනවා. හිටපු සභාපති හසන්ත විජේනායක කාටුනිය. හිටපු සභාපති ජනතා විමුක්ති පාර්ලිමේන්තු මණ්ඩලයේ සුවින් හඳුනිත් මහතා දෙන්නේ කෝප් බෙරේ. හැබැයි බෙරේ එක පැත්තක පළුවක් නැහැ. ඒක දිහා බලාගෙන ඉන්නවා මහාචාර්ය චරිත හේරත් මහත්මයා. දැන් නැටුවා නැටුමක් බෙරෙත් ගැහුවා බෙරේ පළුවක් නැහැ. හැබැයි නටපු තොවිලයක් නැහැ කියලා තමයිනේ ඒ කාටුනේ කියන්නේ. රංචගොඩ ළමයා අරුණට ලියන කවි දෙකේ අද කියන්නෙත් මේ කාරණාවම තමයි. කෝප් කමිටුවට ලොක්කා ලෙසපත් වූ චරිත මැතිත ලබා දෙමින් සුභාසිරි පණිවිඩයක් දෙනවා නම් ඒ මෙහෙමයි නම පවතින්න වැඩ කරුවොත් තමයි හොඳ. මහා බැංකුවේ හොරගන දෙනුවෙන් එකල රනිල් මැතිඳු සුවඳ උනා හඳුන් වගේ හිතවත්කම් අනුව කටයුතු සිද්ධ වුණොත් චරිතය ඉතිරි වන්නේ නම තුල පමණි. චරිත හේරත් මහාචාර්යතුමාගේ චරිතය ඉතුරු වෙන්නේ නමේ විතරයි හිතවත්කම් වලට වැඩ කළොත්. එහෙමයි කට කහනවට රංචගොඩ ළමයා කියන්නේ. අපි සූදානම් අද සමුගන්නට
නැවත හෙට දවසේ හමු වෙන බලාපොරොත්තු ඇතුව ඔබට ප්‍රාර්ථනා කරන්නේ නිරුපද්දිත සහ නිරෝගිමත් දවසක්. ආයුබෝවන්.